ධර්ම ශ්‍රවණාබිලාෂී සුපින්වත් දසසිල් මෑණිවරුන් ප්‍රමුඛ සද්ධර්මකාමී සුපින්වත්නි අද දවස උදෑසන ලෝකයට පායපු සූර්යයා හවසට බැහැගෙන යන වෙලාවේ ඒ පායපු සූර්ය බැහැගෙන යන රටාව දිහා බලාගෙන ජීවිතයේ තියෙන යථාර්ථය කල්පනා කරන්නට අපූර්ව පාඩමක් කියලා දුන්නු. උදේ පූජා කරපු මල හවස පර වෙලා අයින් කරනකොට ඒ මල දිහා බලාගෙන ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න හරි අපූර්ව පාඩමක් කියලා දුන්නු. ඔබත් මගේ ශාස්ත්‍රු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හද මඩලින් ප්‍රභව වෙලා අසංකේය ගණන් සත්වයන් නිවන් පුර කැඳවලා බුදුරජාණන් වහන්සේ ධර්මානව නැති වුණත් පෙර නිවන් පාල අවුරුදු 2500 ගණනක් ගත වෙලා ගිහිල්ලා අදත් මටත් ඔබටත් මේ සැනසීම උදා කරපු ඒ උතුම් සද්ධර්මයෙන් අකාලික වූ සද්ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ඔබට මේ ආකාරයෙන් ශ්‍රවණය කරන්නට අවකාශය සැලසෙන්නේ කුලියාපිටිය තීගල්ලේ පදිංචි අබේසේකර මහත්මිය කියලා මේක ලියලා තිබ්බට මං කවදත් කුලියාපිටිය අම්මා කියලායි කියන්නේ. පින්වත් මෑණියන් බොහෝ කාලයක ඉඳන් කරලා තිබ්බ ආරාධනාවක් ඔස්සේ බොහෝ දෙනෙක්ට ධර්ම ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් තමන් ප්‍රාර්ථනා කරන යම් ප්‍රාර්ථනාවක් වෙද්ද යහපත් ප්‍රාර්ථනාවක් වෙද්ද ඒ ප්‍රාර්ථනාවන් සමෘද්ධ භාවයට පත්ව පැතූ බෝධියකින් නිවී යන්නට මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ නොවෙන්න මගේ ජීවිතයත් ඔබේ ජීවිතයත් නිකම්ම නිකං හිස් ඉබාගාතේ යන ජීවිත විතරයි. මේ ජීවිත වලට යම් වටිනාකමක් ලැබුණා නම් මේ ජීවිත වලට යම් අර්ථයක් ලැබුණා නම් මේ ජීවිතයට යම් පෝෂණයක් ලැබුණා නම් මේ ජීවිතයට යම් ජීවයක් ලැබුණා නම් ඒ බුද්ධ කියන වචනය ධම්ම කියන වචනය සංඝ කියන වචනය මේ ජීවිතයට එකතු වෙච්ච නිසාමයි. එහෙම නොලැබුණා නම් ඔබෙත් වෙනත් අන්‍යාගමිකයෙක් ගත්තත් ඒගොල්ලන්ගේ මේ බුදුදහමේ හරිය ලැබිලා නැති අහිංසකයෙක් ගත්තත් ඔවුන්ගේ මේ අපිට බුරණ වැහෙන බලු පැටියාගේ කිසිම වෙනසක් නැති තරම්. නමුත් මම දැකපු දෙයක් පින්වත්නි අපි ඇත්තටම පැවිදි වෙනකොට වුණත් බණ කියන්න බලාගෙන පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා නෙමෙයි. ඇත්තටම අපිට බණ කියන්න බෑ. හැබැයි මේ බුද්ධ ශාසනයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශාසනික පණිවිඩය අහලා ක්‍රමානුකූලව කල්පනා කරලා ධර්මකාරණා පරීක්ෂලා බලලා ඒ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා අවබෝධ කරගත්තු ලෝක ධර්මතාවය දැන් මේ බෞද්ධ රටේ බෞද්ධයන් දන්නවද කියලා බලනකොට හරි හැම ධර්මයේ හැසිරෙනවා කිය සිල් සමාදන් වෙන බණහන බොහෝ පිරිසක් හරියට අන්ධ බාල පෘථග්ජන අව්‍යක්තයෝ වගේම හිස් සතින් ධර්මයේ අල්ලගෙන ඔහේ බාගාති දුවන කට්ටියක් දරුවව ශිෂ්‍යත්ව පාස් කරන්න පන්සලට යනවා. කට්ටියක් හීනෙන් ගන්න එක්කෙනාගේ දරුවගේ නිින්ද බය නැති කරන්න පන්සලට එනවා. කට්ටියක් දරුවගේ විභාගංකයේ බෝධිය ගහනවා. තවත් කට්ටියක් කසාද බඳින්න යන දරුවට හොඳ අවවාද ටිකක් දෙන්න පන්සලට එක්කන් එනවා. එක විප්‍රකාර මේ විප්‍රකාර දැකලාමයි කල්පනා කළේම බණ කියන්න නෙමෙයි එළියට ආවේ. කල්පනා කළේම මේ අහිංසකයන් මේ අවස්ථාවේ මේ යන වැරදි පාරෙන් මුදවලා හරි පාරට ඇදලා දැම්මේ නැත්තම් කවදා කාගෙන් නැවත පිළිසරණක් ලැබෙයිද කියලා කල්පනා කරලයි මේ බණ ටික කියන්න හිත හදාගත්තේ. පින්වත්නි මේ බණක් අහලා ඉවර වෙනකොට හොඳට මේක අහගන්න. මේ බණක් අහලා ඉවර වෙනකොට ඔබට ෂෝක් බණක් අප්පා කාලෙකින් ඇහුවේ ආයිත් ඒ හාමුදුරුවන්ව ගෙන්නන්න බැරිද? ඒ හාමුදුරුවෝ කොහිද? නියම බණ ටික මේව නෙමෙයි එන්න ඕනි.
එහෙම දැනුනොත්, එහෙම ඇහුනොත්, එහෙම කියවුනොත් ඔබ ඒ බණ අහලා නැහැ. වෙනස් කතාවක්. කියවෙන්න ඕනේ කොහොමද? අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි. නික්කුජ්ජිතං වා උක්කුජ්ජය. අනේ ස්වාමීනි යටිකුරු කරපු දෙයක් උඩුකුරු කරා වගේ ස්වාමීනි ආශ්චර්යයි. පටිච්චන්නං වා විවරය. වහපු දෙයක් ඇරල පෙන්නවා වගේ ස්වාමීනි ඔබ වහන්සේ අපේ ජීවිතය ඇරලා පෙන්නවා. හොඳ මේක. මූල් හස්සවා මග්ගං ආචික්කෙය. පාර වැරදිලා ඔහේ ගිය අපිට ඔබ වහන්සේ නිවැරදි මාර්ගය පෙන්වුවා ස්වාමීනි කියලා ඔබට හිතෙන්න ඕනේ. සංවේගය ඇති වෙන්න ඕනේ. සති සංවේග ඥාන. ඔන්න. සිහිය ඇති වෙන්න ඕනේ. මේ ඔබ යන ගමන පිළිබඳව සංවේගයක් ඇති වෙන්න ඕනේ. මම මේ નિરර්ථක අසාර ජීවිතෙන් මිදිලා යනවා කියන ඥානයක් ඔබට ඇති වෙන්න ඕනේ. සිහියත් සංවේගයත් ඥානයත් ඇතිවීම පිණිසයි මිනිස්සෙක් බණහන්න ඕනේ. හැබැයි පින්වත්නි ඔබට දැම්මම තේරෙනවා ඇති මම මේ කියන්නේ මොකද්ද කියලා. බොහෝ පින්වතුන් ධර්මයේ ශ්‍රවණය කරනවා. නමුත් ඔවුන්ගේ රාමුව කඩාගෙන ඇත්තට මූණ දෙන්න කැමති නැහැ. උදාහරණයක්. පින්වත්නි ශිෂ්‍යත්වයේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උපාධි මේ ඔක්කොම මේ අවුරුදු 50ක 60ක ජීවිතයක් නලවන්න කරන දේවල්. ඇත්තද බොරුද? ඇත්තනේ. හෙට අනිද්දාට මැරුණාට පස්සේ දැන් තව ටික කාලයයිනේ. ඔබට මට පේනවා මට තරම්වත් ආයුෂ නැහැ. සාමාන්‍ය සම්මුති ආයුෂය හිටියොත් කියන්න බෑ අද මේ බණ ටික කියලා යද්දී අපවත් වෙයිද කියලා. හැබැයි සම්මුති ආයුෂ ජීවත් වුණත් ඔබට තව ටික දවසක්. මේ ටික දවසින් පස්සේ මැරිලා භයානක සංසාර ගමනක් එකක් යන්න වෙනවා. ඔය ශිෂ්‍යත්වෙන් පාස් වෙච්ච රිසල්ට් එක, උසස් පෙළෙන් පාස් වෙච්ච ප්‍රතිඵලය, කරපු උපාධිය කිසිම දෙයක් සසරට අරන් යන්නේ නැහැ. එහෙනම් ඔබ මේ යන ගමන ඔබම තේරුම් ගන්න. පළක් ඇති ගමනක්ද පළක් නැති ගමනක්ද? කෙටිම කතාවක් මේ. ඒක ඔය යන ගමන පළක් ඇති ගතාවක්ද? දැන් ඔය පිඟුතුල ඔය යන්නේ කොහිටද? ජීවිතය ජීවත් කරවන්නනේ. මේ යන්නේ ජීවිතය ජීවත් කරවන්න. රත්තරන් අම්මේ ඔබේ කොණ්ඩේ දිහා බලන්න. ඔබේ නියපොත්ත දිහා බලන්න. ඔබ ජීවිතය ජීවත් කරවන්න ගිහිල්ලා දැන් මේ පැත්තකට ගිහිල්ලා බුද්ධානුස්සතිය වඩන්නයි, මරණ සතිය වඩන්නයි, ආනාපාන සතිය වඩන්නයි ලෑස්ති වෙන්න එපා. ඔබට තියෙන අවුරුදු 50ක 60ක ජීවිත කමටහන. ඕක තමයි ජීවිතේ. ඔබ කල්පනා කරන්න දෙයියනේ මම පුංචි කාලේ ඉඳන් මොන්ඩිසෝරි ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා උපාධි කරලා කන්න බොන්න හොයලා මේ අසත්පුරුෂයාට කවලා දැන් මේ අසත්පුරුෂය ඔබට දීලා තියෙන්නේ හොඳ ප්‍රතිඵලයක්ද නරක ප්‍රතිඵලයක්ද? බලන්නකො ඔබ වයසට ගිහිල්ලා නැද්ද? ඔබේ ඇස් දෙක දැන් පේන්නේ නැති වෙන ගානට ඇවිල්ලා නැද්ද? දැන් කන් දෙක ඇහෙනවා වැඩිද ක්‍රමානුකූලව ඇහෙන්නේ නැති වෙගෙන යනවද? ඇස් දෙක පේන පැත්තටද යන්නේ පේන්නේ නැති වෙන පැත්තටද? කකුල් දෙක හයිය වෙන පැත්තටද දැන් ගිහිල්ලා තියෙන්නේ හෙට අනිද්දාට නහයෙන් කටින් බට දාගෙන ස්පිරිතාලෙක තනි වෙන පැත්තටද? ඔය පින්වත්තුල අවුරුදු 30ක් 40ක් 50ක් කන්න දීලා උදේට තම්බනවා කවනවා. ආයි උදේට තම්බල කල්පනා කරනවා දවල්ට කන්න දෙන්නේ මොනවද? ඕන් දවල්ටත් වෙනවා, රැයටත් වෙනවා, පහවදාටත් වෙනවා. උයලා පිහලා කන්න දීලා නාවලා හොදලා පීදාලා නිදි කරෝලා හදපු ශරීරය අවසානයේදී ඔබට දුන්නේ මගේ රත්තරන් අම්මේ ඔය වගේ කැත කොණ්ඩයක්. බලන්නකෝ දැන් අන්දේක් බඩේර ගිහිටෝලා වගේ. සතෙකුට දැන් ඔබ දිහාත් බැලුවාම පිළිකුලක් විතරයි ඇති වෙන්නේ. අප්පෝ හැම රැලි වැටිලා, දත් හැලිලා, කන් ඇදගෙන වැටිලා, කෙස් මේ අවසානයේදී මේ ශරීරය ඔබට දුන්නේ ඔය වගේ ප්‍රතිඵලයක් නම් එන්නේ මේ බණ කියන එක පොතේ නෙමෙයි තියෙන්නේ ජීවිතේ. හොඳට අහගන්න මේ ටික. ඔබ ජීවිතේ දිනුම්ද පරාදද? මම මේ අම්මලගෙන් අහන්නේ තරුණයිට මේක තාම තේරෙන්නේ. දිනුම්ද පරාදද?
ඔබ ඉංජිනේර කෙනෙක් වෙන්න ඇති. ඔබ ડોක්ටර් කෙනෙක් වෙන්න ඇති. ඔබට ලොකු බිස්නස් එකක් ඇති. යාන වාහන ඇති. ගෙවල් දොරවල් ඇති. ඒ භෞතිකයේ ජීවිතය කියන සෙල්ලම ඔබ දිනුම්ද පරාදද? ඔබ පරාදයි. ඔබ කන්න දුන්න ශාරීරිය නාවපු පීදපු හොදපු ශාරීරිය ඔබට අවසානයේට දීලා තියෙන්නේ පොසිටිව් රිසල්ට් එකක් නෙමෙයි. ධනාත්මක එකක් නෙමෙයි. හරිම අප්‍රසන්න ඍණාත්මක එකක්. දැන් මං කල්පනා කරනවා මේ තරුණ පෙනි මම තාම කොණ්ඩේ වැව්වොත් කළු කෙස් වැවෙන්නේ. හරි. මම ඔබ දිහා බලලා කල්පනා කරනවා ඒවං භාවි ඒවං ධම්ම. මේ ස්වභාවය යම්සේද මගේ කයත් ওই ස්වභාවයෙමද නැද්ද? ඔන්න බලන්නකෝ අපි කල්පනා කරපු දේවල්. අපි කල්පනා කළා මේ අම්මලා මේ තාත්තලා මේ වැඩිහිටියෝ ජීවිත කාලෙම ඔට්ටු වෙලා මොකෝ අපි දැක්කනේ අපේ තාත්තලා මහන්සි වෙච්ච විදිහ. අපේ අම්මලා උදේ වැඩට යනවා, ආයි හවසට එනවා හරිම මහන්සියෙන්, ආයි පහවදාට ආයි එනවා. හැමදේම මෙච්චර දුක් මහන්සි වෙලා බැනුම් ආල එක එක්කෙනාට වැඩ කරලා කන්න දුන්නු ශාරීරිය අවසානයේට ඔබට දුන්නේ ඔය වගේ වයසට ගිය ශරීරයක් නම් ඔන්න අපි කල්පනා කළා මමත් මේකට කොයිතරම් දේවල් කන්න දුන්නත් මොන විටමින් ಜಾති දුන්නත් මොන ගුණ ಜಾති දුන්නත් මේ අසත්පුරුෂයා මටත් තව අවුරුදු 20ක් 30ක් යනකොට දෙන්නේ කොයි වගේ ප්‍රතිඵලයක්ද? ඔය ප්‍රතිඵලයමද නැද්ද? මට විතරක් නෙමෙයි. සමනේනවා, බ්‍රාහ්මනේනවා, දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා කේන චිවා ලෝකස්මි. ජරා ධම්මෝම්හි ජරං අනතීතෝ. අපි වයසට යනවාමයි. අබින්හං පච්ච වෙක්කිතබ්බං. නිතර අබින්හං කිව්වේ නිතර පච්ච වෙක්කිතබ්බං කල්පනා කරන්න. කවුද? හාමුදුරුවෝ විතරද මේවා කැලේ ගිහිල්ලා කල්පනා කරන්න ඕනි? ඉත්‍යාවා, පුරිසේනවා, ගහට්ටේනවා, පබ්බජිතේනවා අබින්නම් පච්ච වෙක්කිතබ්බං. ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, පැවිද්දෙක් වේවා, ගිහියෙක් වේවා, කවුරු මේක කල්පනා කරලා බැලිය යුතුමයි. මේ තරුණ දරුවෙක් මේක අහන් ඉන්නවා නම් පුතේ මතක තියාගන්න හා යොබ්බන ජරාන්ත. මේ තරුණකම මේ විදිහම වයසක ජීවිතයකින් කෙලවර කොටගෙන පවතිනවා. ඔන්න අපි කල්පනා කළා එහෙනම් හරිද මේ පැය 24ෙම වැඩට ගිහිල්ලා උපාධි කරෝලා ඔළුවේ අර උපාධි කැප් දැම්මෝලා කන්න බොන්න දෙන්න සුදුසු ජීවිතයක්ද ඒ කිසිම දෙයක් නොකළ යුතු ජීවිතයක්ද? මේ හැට කතා කරන්න බෑද? නොකළ යුත්තක්. පින්වත්නි ඔය පින්වතුල මෙච්චර ජීවමාන සාක්ෂි ඉද්දි කන්න බොන්න දුන්නු අය සලකපු අය ඔක්කොම වයසට ගිහිල්ලා ඉද්දි ඒ අතරතුර ස්පිරිතාලයකට ගිහිල්ලා බලන්න. නිකම්ම වයසට ගියා නම් අනේ ඕකටම තව තාම පන්දම් පානිය විතරයි. තව හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට. තාම මේ වයස විතරයි. ඕකට හෙට අනිද්දට එකතු වෙනවා ව්‍යාධිය කියන එක. ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝ අබින්හං පච්ච වෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. පින්වත්නි ඔය වයසට යෑම තව ටික දවසකින් පුංචි පොඩ්ඩක් ඔබේ සීනි ලෙවල් එක වැඩි වුණොත් මේ කට ඇද වෙන්න පටන් ගන්නවා. ආයි කැලින් කරන්න කටු ගහලවත් බෑ. තව ටික දවසකින් ඔබට සාමාන්‍යයෙන් වයසට යන ඕන කෙනෙක්ට වෙන කන්න බොන්න බැරි රෝගය එනවා. එදාට නහයෙන් බටයක් දානකොට ඒක හිතන තරම් ලේසි නෑ. දානකොට වැරදිලාවත් අඩුම 10 පාරක් 15 පාරක්වත් try කරලා තමයි ડોක්ටර් බටේ දාන්නේ. පින්වත්නි ටිකක් දවස් යනකොට වචන කතා කරන්න බැරුව හුස්ම ගන්න වෙන්නේ මෙන්න මෙහෙම. ඌරෙක් මරනකොට කෑ ගහනවා වගේ ඔච්චරමයි කටින් එන්නේ. කටින් සෙමෙනකොට වෙනම ඉන්ජෙක්ෂන් පාවිච්චි කරලා බට පාවිච්චි කරලා කටේ සෙම ටික ඇද්දේ නැත්තම් හුස්ම ගන්න බැරුව මරණයටපත් වෙන්න වෙනවා. ඇඟේ පතේ කටු ගහලා නිකන් මෙච්චර හයිය වෙලා අවුරුදු 25ක් 26ක් 27ක් තාම කැනියුල එකක් ගැහුවොත් එහෙම අර සේලයින් දෙන්න ගහන්නේ ගැහුවොත් එහෙම කොච්චර රිදෙනවද ඒක අල්ලන් ඉන්න වෙලා අපිට හිතන්න 45ක් 50ක් ගිහිල්ලා ඔය කට්ටක් ගහලා ඒ කාලෙට ඔබේ ඇඟේ ලේ නෑ
එක තැනකින් ගහලා ඒක නෑ කියලා තව තැනකට ගහනවා. ඒක නෑ කියලා තව තැනකට ගහනවා. ඇඟ පුරා හිල් කරලා කටු ගහලා කපලා කොටලා මේකට කොච්චර සැලකුවත් එච්චර පරිස්සම් කරගන්න උත්සාහ කළත් පරිස්සම් කරමු. පරිස්සම් කරන අතරතුර තව තවත් වයසට ගිහිල්ලා තව තවත් ලෙඩ රෝග වැඩි වෙලා අවසාන ප්‍රතිඵලය බල්ලෙක් බලලෙක් වගේ කිසිදු සාක්ෂියක් මේ ලෝකෙ ඉතිරි නොකර මේ ලෝකෙන් අපිට සමුගන්න වෙනවා. මරණ ධම්මෝම්හි මරණං අනතීතෝ අපිව කොම මරණය කෙලවර කොටගෙන ඉන්නවා. පින්වත්නි ඔබ මේ දුවන ගමනේ කෙලවර තමයි මම මේ කිව්වේ. දැන් ওই පින්තුල තාමත් ඔය ගමන දුවනවද නැද්ද? ඔය වයසට ගිහිල්ලා බල්ලෝ බලල්ලු වගේ මැරලා යන්න වෙන ගමනද නැද්ද ඔය දුවන්නේ? ඒක තමයි ඔය දුවන්නේ. ඔය වයසට යන ශාරීරික පෝෂණය කිරීමේ යුද්ධයේද නැද්ද ඔබ ඉන්නේ? ඔබේ කෙල්ල දිහා බලන්න, පොඩි ඉගෙන ගන්න කොල්ල දිහා බලන්න. ඔය උදේ පාන්දර නැකටලා කකුල් වතුරේ දාගෙන රෑ එල්ලි වෙනකම් පන්ති ගිහිල්ලා කන්න බොන්න දෙන්න හදන්නේ වයසට යන ශරීරයකටද නැද්ද? ෆේල් වෙන ජීවිතයක්ද නැද්ද මේ පෝෂණය කරන්න හදන්නේ? වැඩක් තියෙන පැත්තකටද මේ දුවන්නේ? හොඳයි. නෑ කියලා කියනවා නම් හෙට ඉඳන් ඉස්කෝලේ යන එක නවත්ත ගමුද? සාමාන්‍ය පෙළ කෙල්ලගේ උසස් පෙළ පොත්පත් ඔක්කොම අයින් කරන්න. මගේ පුතේ යන්න සාසනයට දුර්ලභංච manussත්ත දුර්ලභ වූ මනුස්ස ජීවිතය බුද්ධුප්පාදෝච දුර්ලභ වූ බුද්ධ ශාසනය නුඹට හිමි. මේ තේරුමක් නැති දැන් පින්ගත්නි ශිෂ්‍යත්වයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ මේවා කවුරු දීපුවද? මේක මේ සර්වඥතා ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ පනවපු එකක් නෙමෙයි. අන්ධ බාල පෘථග්ජනයෝ ලියපු ව්‍යවස්ථා තමයි අපි මේ චිත්‍ර ඇඳ යන්නේ. බුද්ධ ශාසනය ලැබිලා අපි මේ පෝෂණය කරන්නේ කාට හරි ඇතිවෙච්ච සංකල්පයක්. සුනීත O-level පාස් වුණා. සෝපාක A-level පාස් වුණා. රාහුලට උපාධියක් තිබ්බද? පිරිණිවුනේ දිව්‍ය ලෝකේ. මට සමහරක් විට මේකට මගේ වචන දුර්වල ඇති. මම මේ කියනක ඔබට යන්නේ නැත්තම් ඔබට මේ කියන කතාව තේරුම් අරගෙන ඔය රාමුවෙන් මිදෙන්න ශක්තිය නැතුව ඇති. ඔය රාමුවෙන් මිදෙන්න ඥානි පිංගති මේ පැවිද්ද ලේසිය කියලා හිතන්න එපා. අපිත් පැවිද්දටපත් වෙනකොට අපේ අම්මලා ඇඬුවා. අපේ අක්කලා ඇඬුවා. ඥාතීන් බදාගෙන ඇඬුවේ. අපිට ඇඬුන්නේ නැද්ද? ගහක් යට රැයක් එළි වෙනකන් ඇඬලා මම පහුවදා මහණුන්නේ. ලේසියෙන් නෙමෙයි අතහැරි. ඔය පිංගතුලා හිතන්න එපා මේ අසත්පුරුෂයෝ වගේ ගේ අතහැරලා ආවා කියලා. ඔන්න ඔය ප්‍රශ්නේ අපි දැකපු නිසා කන්න බොන්න දීලා වැඩක් නැහැ. සලකලා වැඩක් නැහැ. විලාසිතා පෙන්නලා වැඩක් නැහැ. කොණ්ඩ ස්ටයිල් දැම්මට වැඩක් නැහැ කියලා දැනගෙන මේ නිතර කැරකි යන චක්‍රයෙන් මිදෙන්නේ කොහොමද කියලා කල්පනා කරනකොටයි ඒ වෙනකොටත් මනුස්ස ජීවිතය අවුරුදු 22ක් විතර ගෙවිලා ගිහිල්ලා එවෙලෙයි බුද්ධ ශාසනය දැක්කේ. රැයක් එල්ලි වෙනකන් අඬලා ගේ අතහැරලා දාලා ආවේ. ඇවිල්ලා හැබැයි පින්වත්නි දැන් බලන්න. දැන් ওই පින්වතුල්ලා දුවන හිස් ගමන අපි දුවන්නේ නෑනේ. හරිද? ඔය පින්වතුල්ලා මෙයාට කන්න දෙන්න කොච්චර නටනවද බලන්න. ජොබ් එකක් ඕනි. පඩි ගන්න ඕනි. ඕකට කොච්චර ඔය රුපියල් 15000යි 20000යි 30000ට නටන නාඩකම්. ඒක අරන් පොලේ යන්න ඕනි. එළවලු ගේන්න ඕනි. එළවලු නිකන් කන්න බෑ. තම්බ ගන්න ඕනි. සුද්ධ කරන්න ඕනි. කැරට් සුද්ධ කරනවා. පොල් ගානවා. අරව කරනවා. අපි හෙට උදේට අවදි වුණාම බඩගිනි හැදුනොත් විතරක්. බඩගිනි නැත්තම් යන්නේ. බඩගිනි හැදුනොත් විතරක් පාත්‍රෙත් අරගෙන ගෙවල් 5කට පින්ඩපාති යනකොට පාත්‍රයට දාන්න ලැබෙනවා. ඒ වේල වැළඳුවාම 9ට විතර ආයිත් පහුවදා එළි වෙනකන් අපිට දානි දෙන්න ඕනේ. බලන්න. දැන් කම්මැලි කමට එහෙම නෙමෙයි. කන්න දෙනවා නම් ඔය පින්තුල්ලා හැරෙන්නවත් බෑ අපිත් එක්ක එහෙනම්. මොකද ඔය පින්තුල්ලා දැන් වයසයි. අපිට මේකත් එක්ක ඔට්ටු වෙන්න පුළුවන්. හැබැයි දෙන්නේ නැති හේතුව තමයි යන්තම් කය පවත්වා ගන්න දෙනවා. ඉමස්ස කායස්ස තිතියා මේ කයේ පැවැත්මට විතරයි නේව මදාය න මණ්ඩනාය න විභූෂනාය මේ ඇඟපත ලොකු කරගන්න නෙමෙයි සුදු වෙන්න නෙමෙයි මහත් වෙන්න නෙමෙයි. සමහරව ඇවිල්ලා කියනවා දැන් හාමුදුරුවෝ කෙට්ටු වෙලා.
මේක මහත් කර පෝෂණය කර මස් ගුලි ලොකු කරන්න නෙමෙයි කන්න දෙන්නේ. ඉමස්ස කායස්ස තිතිය. මේ කයේ පැවැත්මට. ඇයි මේ කය පවත්ත ගන්නේ? බ්‍රහ්මචර්යානුග්‍රහය. මේ බුද්ධ ශාසනය පිළිවෙත් පුරන්න මිසක් වෙන මොහොකටවත් නෙමෙයි. දවසට මේක පාරක් දුන්නත් මේ කය තියාගන්න පුළුවන්. ඔබ උදේ දවල් රැ කන්න දෙදී පෝෂණය කරන මේ අසත්පුරුෂයාට කන්න දෙන එක නවත්තලා අවශ්‍ය ප්‍රමාණීය දෙන එක විතරයි පැවිද්දෙන් කළේ. 1යි. 2 මේ කුණු කය, මේ දිරණ කය, මේ කුණු වෙන කය පෝෂණය කිරීමේ, විලාසිතා කිරීමේ යුද්ධයෙන් ගැලවුණා. ඔය පිංගුතුල්ලා අවුරුදු 2කට ඇඳුම් කීයක් ගන්නවද? හිතන්නකෝ නිකන්නේ. වෙඩින් එකට 1යි. මාසෙට වෙඩින් 5ක් ආවොත් ඇඳුම් 5ක් පින්වත්නි. මේක සිවුරක් අපි ගත්තාම මේක සිවුරක් අවුරුදු 2ක් පරිහරණය කරන්න පුළුවන්. අවුරුදු 1මාරක් කිසිම ප්‍රශ්නයක් නැතුව පරිහරණය කරලා ඉතුරු මාස 6 ඉරෙන තැන් වලට අඬල්ලලා පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද? අවුරුදු 2ක් නම් අනිවාර්යෙන් පුළුවන්. අවුරුදු 60ක් ජීවත් වුණොත් මුළු අවුරුදු 60ටම මට යන්නේ සිවුරු 60ක් විතරයි. පින්වත්නි හිතන්න අවුරුදු 2කටම සිවුරු 2යි 3 සිවුරක් මම ගැන නෙමෙයි කතා කරන්නේ. භික්ෂුව ගැන. සංසාර ජීවිතේ කලකිරිලා ගිහි ජීවිතේ අතහැරලා නෙක්ඛම්මයට බර වෙච්ච භික්ෂුව. සොප්‍රතිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණධර්ම. පින්වත්නි ඇමරිකාවේ ගියත්, ඩුබායි ගියත්, ඔමාන් ගියත්, සිංගප්පූරුවේ ගියත් ඔය පින්වතුලා ඉන්දියාවට දවස් 14ක් ගියොත් සූප්පුයි අරකයි මේකයි උණු වතුර බෝතලුයි අයිස් කැපුයි ඔක්කොම අපිට එහෙම නැහැ. පාත්තරේ කරට දාගත්තා, දෙපට සිවුර කරට දාගත්තා, තනිපට සිවුර පොරව ගත්තා, වැඩම කළා. 3 සිවුරයි පාත්තරයක් විතරක් අවුරුදු 2ක් ජීවත් වෙන්න භික්ෂුවකට ඇති. පාත්තර මුළු අවුරුදු 60ටම එක පාත්තරයයි. භික්ෂුවට එහෙම ඕන වෙලාවට පාත්තර වෙනස් කරන්න බෑ. භික්ෂුවක් පාත්‍රයක් ගත්තට පස්සේ අඩුම පාත්‍රයේ හිල් 5ක්වත් හැදෙන්න ඕනි වෙනස් කරනවා. ඒත් බත් හුලක් යන්න පුළුවන් තරම් හිල් 5ක් එකක් හැදුනොත් ඔබේ දැන් පිගානේ චූටි පළුද්දක් වුණොත් ඔබ විසිට කරනවනේ. මේ කැඩිච්ච පිගන් වල කණ්ඩ හොද නැහැ, අරකයි මේකයි මෙහෙමයි. අපිට එහෙම බෑ. සිල්පද තියෙනවා. එකපාරක් හදා ගන්න ඕනේ. දෙවෙනි පාරත් හදන්න ඕනේ. තුන්වෙනි පාරත් හදන්න ඕනේ. 4යි 5වෙනි පාරත් හැදුවට පස්සේ ආයි කැඩුනොත් එතකොට වෙනස් කරන්න පුළුවන්. ඉස්සර බුද්ධ කාලේ තිබ්බේ මැටි පාත්තර. ඒකයි මේ 5 පාරක් මේ පිළියම් කරන්න කියලා තිබ්බේ. දැන් තියෙන්නේ යකඩ පාත්තරනේ. යකඩ පාත්තරත් කැපයි. ඒ නිසා ලේසියෙන් යකඩ පාත්තරයක් ආයි භික්ෂුවකට මාරු කරන්න නම් අවස්ථාවක් එන්නේ නැහැ. බැටුණත් යකඩ පාත්‍රේ හිල් වෙන්නේ තැලෙනවා විතරයි. පැවිදි උපසම්පදා වෙද්දී ලැබිච්ච පාත්‍රය තමයි අපවත් වෙනකම්ම ඒ නිසා පාවිච්චි කරන්න වෙන්නේ. එහෙම බලන්න කොච්චර සැනසීමක්ද කියලා. හැබැයි ඔබ ඔය හිස් ජීවිතේ දුවනවද නැද්ද? භික්ෂුව මේක නවත්ත ගද්දී තින්ගනි හරිනම් මේක මේ තරුණ බලන්නකො මේ ඉන්න ඔක්කොම ස්වාමීන් වහන්සේලා තරුණයිනේ. මෙතන ඉන්න ඕනේ ඔබයි. මේ ස්වාමීන් වහන්සේලා තාමත් කළු කෙස් තියෙන ස්වාමීන් වහන්සේලා. පින්වත්නි ඔබ නේද අපිට කියලා දෙන්න ඕනි මගේ පුතේ අපේ හාමුදුරුවනේ මනුස්ස ජීවිතේ නම් වයසට යන සුළුයි. ඔබ වහන්සේලා සුදුසුම දේ තමයි කළේ. හැබැයි ඔබ දැන් අපි ඔබට බන කියනවා. අම්මේ වයසට යනවා. මේ මග යන්න පණ නැහැ එන්නේ රෝදපොටුවේ. අපිට කියන්න වෙලා ලෙඩ වෙනවා කියලා. කොච්චර අවිද්‍යාවක්ද? පින්වත්නි ඔබට තේරෙනවද මම මේ කියන එක? ඔබ මේ දුවන්නේ නිර්ර්ථක ජීවිතයක් පස්සේ. අන්න දැන් දැනෙන්න ඕනි. ඇත්ත තමයි අපේ. නික්කුජ්ජිතං වා උක්කුජ්ජය. අනේ ස්වාමීනි ඇත්ත නෙන්නම්. පටිච්චන්නං වා විවරය. අනේ ස්වාමීනි අපි හිතපු නැති පැත්තක්. ඇත්ත තමයි මේ කියන කතාව. මම මගේ මහත්තයා දූදරු පිඟනි ඔක්කොමත් එක්ක ගෙදර කතා කරන්නේ. අම්මේ තාත්තේ මේ සංසාර ජීවිතය අවුරුදු 60කට ආපු අපි මොනවද මේ කරන නාඩගම්? පෞල් පරම්පරා පිටින් ධර්මය අධ්‍යයනය කරමු. පෞල් පරම්පරා පිටින් ධර්මයේ හැසිරෙමු. මේ කියන්නේ මහාන වෙන්න කියලා නෙමෙයි. පුළුවන් නම් අනේ සාදු සාදු. හැබැයි ගිහි ගෙදර හරි දවසට තියෙන විනාඩි 1440න් දවසට විනාඩි තියෙනවා 1440ක්. එක විනාඩි 40ක් ගන්න. එක විනාඩි 40ක් භාවනා කරන්න. හැමදාම
ඔය නිර්ර්ථක ජීවිතේ පස්සේ දුවන එක වැඩක් තියෙනවා නම් මම ඔබට මේකෙන් එතර වෙන්න කියලා කියන්නේ. ඔය නිර්ර්ථක ජීවිතේ පස්සේ දුවන ජීවිතේ ඵලයක් හරයක් රසයක් තියෙනවා නම් මමත් ඕකට එනවා මිසක් මේ කැලේට වෙලා ඉන්නේ. පිළිඳ මේකත් මහා ලොකුම සුවයකුත් නෙමෙයි. ස්වාමීන් වහන්සේ නමකට 12න් පස්සේ වළඳන්න බෑ. රැයට බඩගිනියෙන්නේ නැද්ද? අනේ එනවා මොකෝ ගස් ගල්ලේ. යම් ප්‍රමාණයක් අපිටත් මේකේ දරන්න වෙලා කැලෑවල් වලට වෙලා කවුරුවත් නැති ශූන්‍ය කුටියකට වෙලා අලි කොටි වලස්සු මැද්දේ සර්පය විමාන මැද්දේ කවුරුත් නැතිව පාත්‍රෙත් අරගෙන ගහක් යටට වෙලා දානි වළඳලා ඉන්නවා කියන එක ලේසි පාසු කාරණාවක් නෙමෙයි. ඊට වඩා ඇත්තටම ලේසි එළියට ඇවිල්ලා සංගීතයක් බලලා ඉරිදට මුහුදු ගිහිල්ලා යාළුවොත් එක්ක වොලිබෝල් ගහලා එහෙම ඉන්න ජීවිතේ ඊට වඩා හොඳයි. හැබැයි වැඩක් නැහැ කියලා දන්න නිසා තමයි ඒ වැඩක් නැති නිස්සාර ජීවිතය අතහැරලා භික්ෂුවක් පැවිද්දටපත් වෙන්නේ. මම මේක කිව්වේ මගේ පින්වතුන්ලට දැන් තේරෙනවද ඔය පින්වතුන්ලා කොච්චර වැඩක් නැති ගමනක්ද යන්නේ කියලා. දරුවොත් ඒ ගමන යන්නේ නැත්නම් ඔබට පුළුවන් ද හෙට ගිහිල්ලා ඔබේ දරුවව නවත්ත ගන්න? පුතේ ඕවා වැඩක් නැහැ. ඔය වැඩක් නැති දේවල් ඉගෙන ගන්න වෙලාවේ මෙන්න මේ රේරුකාණි හාමුදුරන්ගේ පොතක් කරන් ඒක කියෝගනි. මෙන්න මේ ස්වාමින්වහන්සේගේ බණක් අහන්න. පුළුවන් ද ඔබට? මේ උගුරලේ රහ වෙනකන් ලංකාව වටේම බණ කියාගෙන යනවා. බොහෝ අය බණ අහනවා. බොහෝ අයට අපි බණ කියනවා. හැබැයි දැකපු දෙයක් තමයි මේක අහලා ගිහිල්ලා හෙට ඉඳන් ආයිත් ඔය පින්වතුන්ලගේ සුපුරුදු රේස් එක දුවනවා මිසක් සංසාර රේස් එක දුවනවා මිසක් නිර්ර්ථක ජීවිත පෝෂණය කිරීමේ රේස් එක දුවනවා මිසක් කවුරුත් කල්පනා කරන්නේ අනේ ඇත්තමයි මේකෙන් මිදෙන්න. දැන් සිහිය උපදින්න එපයි ඇත්ත තමයි කියලා. වැඩක් නැහැ කියලා සංවේගය උපදින්න එපයි. තුන්වෙනි එක කාටත් උපදින්නේ. මොකද්ද? දැන් සති සංවේගය ඇති වෙනවා. එතනින් නවතිනවා. හෙට ගිහිල්ලා මේක අහන් ඉඳලා කෙල්ල හරි කොල්ල හරි කිව්වොත් අර ස්වාමීන් වහන්සේ කියපු කතාවේ ඇත්තම්මා මම මහාන වෙන්නද කියලා. ඔය පිංගතල මොකද්ද කියන්නේ? අනේ ඕක too serious ගන්න එපා. ඔන්න ඔය ඉන්නකම් හොඳට ඇඳලා කාලා මැරුණට පස්සේ මක්කුණාම අපිට ඔන්න අඥානියන්ගේ කතා විලාසයක හැටි. මෙන්න මේ වගේ ඔබ ආයිත් සුපුරුදු රේස් එක දුවනවා මිසක් හරිම අල්පයි හරිම පොඩි දෙනයි හිත හදාගෙන මේ කට්ට කඩාගෙන රාමුවෙන් එළියට පයින්නේ. ඒකට තියෙන්න ඕනේ පින්වත්නි මේ කතාව කිව්වේ මෙන්න මේක පෙන්වන්න. උගත්කම තිබ්බට බෑ. ඒකට තියෙන්න ඕනි එකක්. ඒ තමයි ප්‍රඥාව. මොකද්ද? ප්‍රඥාව තියෙන්න ඕනි. උගත්කම සහ ප්‍රඥාව කියන්නේ දෙකක්. උගත්කම කියන එකට අයිති වෙන්නේ සංඥා කියන චෛතසිකය. ඔබ උගත් කියන්නේ ඔබට සංඥා වැඩි කියන එක. දැන් ડોක්ටර් කෙනෙක්ට MBBS කරනවයි කියලා අවුරුදු 5ක් උගන්වන්නේ සංඥා ටිකක් නිදාන්නේ. සංඥා ටිකක්. සංඥා එකතු කරගත් ගොඩ තියෙන කෙනා එයා දැන් භාෂා 100ක සංඥා තියෙන කෙනාට භාෂා 100ක් කතා කරන්න පුළුවන්. භාෂා 5ක සංඥා තියෙන කෙනාට භාෂා 5ක්. හැබැයි ප්‍රඥාව කියන එක ඔබ ඉගෙනගත්තු සබ්ජෙක්ට් එක මොකක්ද? කරපු ඩිග්‍රී එක මොකක්ද කියන එක මත පදනම් වෙන්නේ. එහෙනම් සුනීතලා, සෝපාකලා, රාහුලලා රහතන් වහන්සේලා නෙමෙයි විය යුතුයි. ප්‍රඥාව කියන එක අවුරුදු 2 පොඩි කෙනාටත් පිළිටන්න පුළුවන්. අවුරුදු 60 වැඩි හිටියටත් නැති වෙනකොට. කොහොමද? මොකද්ද මේ ප්‍රඥාව කියන්නේ? ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා හතරක්. දුක්ඛ සත්‍ය තමයි කෙටියෙන්ම කියන්නම් ඔය ජාති දුක්ඛ, ජරා දුක්ඛ යව නැතුව සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ පංච උපාදානස්කන්ධයම නැත්තම් තවත් විදිහකට කිව්වොත් මේ පංචස්කන්ධයම දුකක්ද නැද්ද? දුක. පින්වත් ඒකනේ දැන් මේ කිව්වේ. මගේ පින්වත් මේ බලන්න. ඔබට
රහසක් කියලා දෙන්නද? මේ වස්සාන කාලයේනේ මේ කාලේ කරගන්න පුළුවන් පින්කමක් තියෙනවා. ඒ පින්කම කළොත් එක දිගටම මනුෂ්‍යාත්ම භාව ලබන්න පුළුවන්. ඊළඟ එකත් මනුෂ්‍ය ජීවිතයක්, ඊළඟ එකත් මනුෂ්‍ය ජීවිතයක්, ඊළඟ එකත් මනුෂ්‍ය ජීවිතයක්, ඊළඟ එකත් මනුෂ්‍ය ජීවිතයක්. මොකද කියන්නේ? කියලා දෙන්නද එපාද? කො බලන්න දැනගන්න ඕනේ කියලා කියන අතෝසන්. දාන්න පහලට. දෙයි හාමුදුරුවනේ ලැජ්ජාවක් කියලා නාමයක් තියෙන්න එපැයි. මේ පැයක් තිස්සේ ජීවිතේ දුක ගැන කිව්වා මේ කණු නිවන් ගියත් මේ ඇත්ත නිවන් පින්වත්නි අංක 1 එහෙම පින්කමක් නැහැ. මේ ආයි කන්ටිනියු වෙවි මනසාත්ම භාව ලබන්න පුළුවන් පින්කමක් නැහැ. එහෙම හීන තාම දකින්නවා නම් කරුණා කරලා නැගිටින්න. 1 2 හොඳයි මං එහෙම පින්කමක් කිව්වත් ඔබ මේ ආයිත් අතයිස්සුවේ මගේ රත්තරන් පින්වනේ. දැන් ඔබ දන්නවා මේ ජීවිතේ පරාදයි කියලා. ඔබ ආයිත් මේ අවස්ථාවක් නේද ඉල්ලන්නේ? try කරලා බලන්න. ආයිත් ඔබ ගියොත් ආයිත් ඔබට මොන්ඩිසෝරි යන්න වෙයි. ආයිත් ඉගෙන ගන්න වෙයි. ආයිත් උදේ ඉඳන් හවස් වෙනකන් වැඩ කරලා මේ අසත්පුරුෂයාට කන්න දෙන්න වෙයි. ආයිත් මේ අසත්පුරුෂය අවසානයේදී ඔබට දෙන්නේ වයසට ගිය අවස්ථාවක්මයි. කොච්චර කන්න දුන්නත් ආයිත් මේ අසත්පුරුෂය ඔබට දෙන්නේ ලෙඩ වෙච්ච ශරීරයක්මයි. ආයිත් මරණයක්මයි. ආයිත් යන්න ආයිත් කන්න දෙන්න වෙයි. ආයිත් සලකන්න වෙයි. ආයිත් මේ අසත්පුරුෂයා දෙන්නේ ලෙඩ වෙන ආත්මයක්මයි. ඒකත් මේ තරුණ ළමයි ඉල්ලුවා නම් මග යන්න පණ නැති කකුල් අතපය දිරපු මේ පින්වත් අම්මලා තාත්තලා ආයිත් මේක ලැජ්ජ මහන්සි නැද්ද? 50ක් 60ක් මහන්සි වෙලා කන්න දීලා දැන් දුන්න දේ පේන්නේ නැද්ද? ආයිත් ඉල්ලන්නේ මේ වගේ එකක්. හොඳයි. ඇත්තටම කියලා දෙනවා හැම පින්කම. කෝ බලන්න ආයි මිනිස්සු වෙන්න ඕනේ අතෝසන. ඇත්තටම අහන්නේ කියලා දෙන්න. අන්න කවුරුත් නැහැ. ඕවට කියන්නේ බණ වැඩ කරනවා කියලා. දැන් පින්වත්නි ආයිත් සැරයක් ඔබට මනුස්ස ජීවිතයක් වුණොත් ආයිත් ඔබට මේ මහන්සි නැද්ද පින්වත්නි? gedara මහන්සි නැද්ද පින්වත්නි? උදේ ඉඳන් නැගිටලා උයලා පියලා අත් කැපිලා ඔය කකුල් දෙක බලන්න දැන් අත් බලන්න කකුල් බලන්න ඔය කොච්චර පැලිලාද? ඔව කොච්චර ගෙවිලාද? කොච්චර මේ අතපය කැපෙනකන් එළවලු කපලැද්ද? ඒ ශරීරය අවසානයේදී දුන්නේ මේක නම් ආයිත් ආවොත් ආයිත් ලැබෙන්නේ මේක නම්. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. මේක ආයිත් ලැබුවත් ආයිත් දුකක්ම තමයි. හරිද? කොහෙවත් ස්ථිර වූ සැප නැහැ. අනිවාර්යෙන් සකස් කිරීමේ දුක, සකස් කරන එක වෙනස් වෙන දුක. වෙනස් වෙන්නේ නිකන් නෙමෙයි. gedara තියෙන ප්‍රශ්න කන්දරාව බලන්න. ලුණු ගේනකොට පොල් නැහැ, පොල් ගේනකොට හාල් නැහැ. ලුණුයි පොළුයි හාලුයි ඔක්කොම ගේනකොට කරන්ට් බිල කපලා, කරන්ට් බිල ගෙවල වෙනකොට ෆෝන් එකේ සල්ලි නේ. ඒක දාන් එනකොට වතුර බිල කපලා, ඒක ගෙවල එනකොට මහත්යව පොලිසියෙන් අල්ලන් ගිහිල්ලා, ඒකව පොලිසියෙන් බේරන් එනකොට කෙල්ල පැනලා ගිහිල්ලා, කෙල්ල වරන් එනකොට වහලා සුනාමියක් ගලලා. ජීවිතේ ප්‍රශ්න මෙච්චර තැලිලා පොඩි වෙලා ආයිත් සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. මේ ස්කන්ධ පහ යම් තැනක තිබ්බොත් එතන දුකක්මයි. ඒකට කියනවා පංචවෝකාර භූමියේ තියෙන දුක. ස්කන්ධ පහක්. වෝකාර කියන්නේ ස්කන්ධ වලට අභිධර්මයේදී. මේ වගේ එකක් තිබ්බොත් ඒක වෝකාර භූමියක් තියෙනවා. රූපය විතරක් තියෙන, වේදනා සංඥා සංකාර විඥාන නැති. ඒවට කියන්නේ ඒකවෝකාර භූමිය කියලා. තව එකක් තියෙනවා චතුවෝකාර භූමිය. ඒකේ රූපස්කන්ධය නැහැ. වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතරම තියෙනවා. භවයන් ඔක්කොම තියෙනවා 9ක්. කාම භව, රූප භව, අරූප භව, සංඤී භව, අසංඤී භව, නේව සංඤී නාසංඤී භව. ඒකවෝකාර, චතුවෝකාර, පංචවෝකාර. කොතන කොහොම කොයි ආකාරයෙන්
එක ස්කන්ධයක් එක්ක හරි උප්පත්තිය ලැබුවොත් මේ කියන පොදු දුකට නම් මුහුණ දෙන්න වෙනවාමයි. ස්කන්ධත් එක්ක සැප ලබන්න පුළුවන් තැනක් තුන් ලෝක ධාතුවේම නැති බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ස්වකීය වූ සර්වඥතා ඥාණයෙන් දැකලා දේශනා කළා. ඒක ගැන ආයි අපිට තර්ක කරන්න දෙයක් නැහැ. ඔබට බුදුරජාණන් වහන්සේගේ ඥාණය ගැන සැකයිද? පින්වත්නි, සමහරක් විට ඔබට මේ පිළිබඳව සැකයක් ඇති. සමහරු මම දැක්ක පහුගිය දවසක කියලා තිබ්බා සර්වඥතා ඥාණය කියන එක අභියෝගයකට ලක් කරන ඇතැම් අව්‍යක්ත බාලයන්. බුදුහාමුදුරන්ට ඔච්චර දේවල් පෙවුනා නම් ගල පෙරළපු දේවදත්තෝ පෙනුන්නේ නැත්තේයි. චින්චි මානවිකාව පෙවුන්නේ නැත්තේයි. සුන්දරීව වලදාපු එක පෙනුන්නේ නැත්තේයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේට සර්වඥතා ඥාණය ආවේ එක එක්කෙනාගෙන සාත්තර බලන්න නෙමෙයි. මේ ලෝක ධර්මතාවය පිළිබඳව තේරුම් ගත්ත මිසක් ලෝකයේ තියෙන ධර්මතාවයන් පිළිබඳව දේශනා කළා මිසක් බුදුරජාණන් වහන්සේ එක එක්කෙනාගේ හිත් බල සාත්තර කී හිටියනම් උන්වහන්සේට 45 වසරක් මෙච්චර ධර්මයේ දේශනා කරන්න වෙන්නේ නැහැ. උන්වහන්සේ හරිම පුදුමයි මගේ රත්තරන් පිංගනි. අද ડોක්ටර්ස්ලා කියන දේවල් උන්වහන්සේ දා බුද්ධ වචනේ සිහිපත් කරලා තියෙන හැටි හරිම ආශ්චර්යයක්. මේ ශාරීරිය ඇතුලේ තියෙන දේවල් කියපු හැටි බලන්න. වකුගඩුවක් තියෙනවය, වකුගඩු දෙකක් තියෙනවය, අක්මාවක් තියෙනවය. හරිද? අහලා තියෙනව නේද? වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්ත. පින්වත්නි, මේ එදා ස්කෑන් මැෂින් තිබ්බද? CT මැෂින් තිබ්බද? එක්ස්රේ ගන්න තිබ්බද? උන්වහන්සේ මේ එකක්වත් කිව්වේ එක්ස්රේ කරලා ස්කෑන් කරලා නෙමෙයි. සර්වඥතා ඥාණයෙන් මේ ශාරීරිය බැලුවාම අඩුම කියලා තිබ්බා මේ ශාරීරියේ නහරවැල් 900ක් තියෙන බව. අද ડોක්ටර් කෙනෙක් මේ නහර ටික ගණනලා බැලුවොත් 900ට එකක්වත් වැඩිත් නැහැ, අඩුත් නැහැ. ගාන කිව්වා බුදුරජාණන් වහන්සේ. ඒ ගානම මේකේ තියෙනවා. ඇට ඇතුලේ තියෙන ඇට මිදුළු අට්ටි මිච්ච. ඇට මිදුළුත් තියෙනවයි කියන එක බුදුරජාණන් වහන්සේ දා දේශනා කළා නම් ඔයින් එහාට අපිට ආයි බුදුරජාණන් වහන්සේ ගැන සැක හිතන්න දෙයක් නැහැ. අද අපි පොත් පෙරලන් හොයන ලෙඩ උන්වහන්සේ දා චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවහා රෝගෝ, සීස රෝගෝ, මුඛ රෝගෝ සියලු දේවල් පිළිබඳව දේශනා කරලා තියෙන හැටි හරි පුදුමයි. ඒ නිසා මේ භවයන් වල සැපක් නම් නැහැ. ওই තමයි දුක්ඛ සත්‍ය. ඔබට යම් තැනක සැපක් ඕනි නම් ඒ සැප ගන්න පුළුවන් එකම එක තැනයි. මොකද්ද? නිවන කොයිද තියෙන්නේ? පරක්කුයිද යන්න ඕනේද? මේ ටිකත් අහගෙන යන්නකෝ. නිවන කොයිද තියෙන්නේ? මොන කෝච්චියේද, මොන බස් එකේද, මොන ෆ්ලයිට් එකේද නිවන් යන්න පුළුවන්? පින්වත්නි, නිවනක් තියෙනවද? අහගන්න. ඇත්තටම නිවනක් නැහැ. ඒ මොකද ඒ පාරේ හාමුදුරුවන්ට උනේ? ඇත්තටම නිවනක් නැහැ. තියෙන්නේ නිවීමක් විතරයි. නිවන කියන්නේ ප්ලැට්ෆෝම් එකක් නෙමෙයි. කාම භූමිය කියන්නේ ලෝකය. රූප භූමිය කියන්නේ ලෝකය. අරූප භූමිය කියන්නේ ලෝකය. ලෝකෝත්තර භූමිය කියන්නේ ලෝකයට නෙමෙයි. ලෝකය නැති ස්වභාවයට කියන පට බැඳපු සම්මුතියෙන් විවහාර කරපු නමක් මිසක් ඇත්තටම ලෝකේ ලෝකෝත්තර භූමිය කියලා එකක් නැහැ. පැහැදිලිද? එතකොට නිවන කියලා එකක් නැහැ. හැබැයි නිවනක් නැද්ද? එහෙනම් නිවන ඇතයි කියන්නත් බෑ. නිවන නැතයි කියන්නත් බෑ. නිවීමක් විතරයි. යතින් දැන් අහලා තියෙනවනේ. යතින්ද කීලෝ පටවින් සිතෝසිය චතුබ්බි වාතේ බියස්. දැන් රතන සූත්‍රය කියනවනේ නිබ්බන්ති දීරා යතා යම්පදී. පහන් දැල්ලක් නිවුණා වගේ නිවීමක් මිසක් පහන් දැල්ල ගිය තැනක් ගැන හොයන්න එපා කියලා. එහෙම තැනක් නැහැ. මේ කියන්නේ පිටින් ඔබට තේරෙන භාෂාවෙන් මම මේක කියන්නම්. දැන් මිනිස්සෙක් ඉපදිලා මෙහෙම යනවනේ. චුතියටපත් වුණාට පස්සේ, කියන්නේ මැරුණාට පස්සේ කතාව ඉවර නැහැ. හරිද? දැන් මැරුණාට පස්සේ ඔය පිටුතුල හිතයි මැරුණානේ දැන් ඔක්කොම හරි ඉවරයි කියලා. එහෙමත් ඔබට දෘෂ්ටියකුත් තියෙනවා. හරිද නැද්ද? ඔබ එහෙම පොඩි මිත්‍යා දෘෂ්ටියකක් ඉන්නවා. නෑ කියලා හිතනවද? ඉන්නවා. මේ බලන්න. ඒකට කියන උච්ඡේද දෘෂ්ටිය කියලා.
විභව තණ්හා උච්ඡේද දෘෂ්ටි. ගමේ ඉන්නව කවුරු හරි ලෙඩෙක් නහයෙන් කටින් බට දාගෙන අනන්ත දුක් විඳින වෝටමෙට්‍රස් එකක් උඩට වෙලා. කවුරු හිතන්නකෝ බටක් ගහලා කුණු වෙලා අවුරුදු ගාණක් මුළු පලාතම ගඳ ගස්වමින් ඉඳලා එක දවසක් ඔබට ආරංචියක් එනවා අන්න අර මිනිස්සයා මැරිලා කියලා. ඔබට මොකද්ද කියවෙන්නේ? අනේ පව් අප්පා අහිංසකයා මැරුණානේ. එහෙමද කියවෙන්නේ නැත්තම් කොහොමද? දුක් විඳ හිටියට වඩා හොඳයි මැරිලා ගිය එක. ඔය පින්වතුන්ට හිතෙන්නේ මැරුණට පස්සේ දුක් ඔක්කොම ඉවරයි කියලා නම් මතක තියාගන්න ඊළඟ පාර මේසක්වලේ අපායවත් හම්බ වෙන්නේ නැහැ. මේසක්වලේ අපායවත් හම්බ වෙන්නේ නැහැ. මැරෙනවා කියන්නේ ප්‍රශ්න ඉවර වෙනව නෙමෙයි. ආයෙත් මුලින් ඉඳන් පටන් ගන්නවා කියන එක. මැරිලා ආයෙත් උපදින්න වෙනවා. මේකට කියනවා භවය කියලා. කන්දානංච පටිපාටි ධාතු ආයතනානිච්ච අබ්බෝචින්නම් වත්තමාන සංසාරෝති පෞච්චති. ඒකේ ඔබ අකණ්ඩ ගමනක ඉන්නවා. නැවත නැවත උපදින ස්වභාවයක ඉන්නවා. එක එක තිරසන් වේවා പ്രേත ලෝකේ වේවා කොහි ඉපදුනත් දුකයිනේ දැන්. පැහැදිලිනේ. මනුස්ස ජීවිතේ මෙච්චර දුකයි නම් අරව ගැන කවර කතාවද? ඔබට පුළුවන්කම ලැබුණොත් මෙන්න මේ ජීවිතේ දැන් ඔබ මැරෙනවාමයි. ආයිත් ඒක නවත්තන්න පින්වත්නි මගේ බුදුරජාණන් වහන්සේ පෙරණිවුණ නම් සුයසත්තාම පුඤ්ඤිද්දී බුද්ධි බුද්ධි ජිනත්බය ඝාතේසි මරණං කිප්පං. උන්වහන්සේලාත් මෙහෙම කරද්දි මැරුණා නම් කාතුමාදිසකේ කතා. මාවැන්නන් ගැන කවර කතා? අපි මැරෙනවමද නැද්ද? මැරෙනවාමයි. අමරණීය තෙල් හොයන්න යන්න එපා. අමරණීය බේත් හොයන්න යන්න එපා. අවුරුදු 300ක් 400ක් නෙමෙයි අවුරුදු 84000ක් අසංකේයයක් ආයුෂ තියෙන මිනිස්සුත් අවසානයේදී මැරුණා නම් අපිත් මැරෙනවාමයි. එක දෙයක් නවත්ත ගන්න පුළුවන්. මැරුණට පස්සේ ආයිත් සැරයක් කොහේවත් ප්‍රතිසන්දිය ලබන්නේ නැති විදිහට ඔබ මැරිලා ගියොත් මේ පාර මරණය වෙනවා. උපත්ත්‍යා සහේ වේදම් මරණං ආගතං සදා. ඉපදුනා නම් මැරෙනවා. මේ පාර මැරෙනවා. හැබැයි නැවත වාරයක් ප්‍රතිසන්දියකට යන්නේ නැහැ. සිත මෙතනින් නිරුද්ධ වුණාම නිරුද්ධ වුණාම තමයි ආයෙත් කොහේවත් රූපයක් හටගන්නෙත් නැහැ. සිත් පරම්පරාවක් හටගන්නෙත් නැහැ. ඒ කියන්නේ මොකක් වුණා කියලාද? නිවන් දැක්කා කියන එක. එතකොට නිවනේ ඔබ ඉන්නවද නැද්ද? කියන්නේ නිවනේ ඔබ ඉන්නවද නැද්ද? ඔබ නැති ස්වභාවයටම කියන නමක් නිවන. දෙයහමඳුරණි නිවනේ අපි නැත්තම් මොකද්ද? ඒකේ සැපේ. පින්වත්නි නිවනේ සැපේ තමයි මොකුත්ම නැති එක. ඇයි? උගන්නන්න ඕනේ, කන්න දෙන්න ඕනේ, පින්ඩපාත යන්න ඕනේ, වත් පිළිවෙත් කියලා මේ කිලෝමීටර් ගණන් මිදුල් අතු ගන්න ඕනේ. මේ සිවුරු හොද ඉන්න ඕනේ. කන්න දෙන්න ඕනේ, උයන්න ඕනේ, වයසට යන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ, බන්ධනාගාර නැහැ, පිළිකාරෝහල් නැහැ, අක්මාබද්ධ කිරීමේ සංගම් නැහැ, වකුගඩු ඉල්ල හිඟා කන්න ඕනේ, මැරෙන්නේ නැහැ, සොහොන්නේ නැහැ, කිසිම දෙයක් නැහැ. නිර්වාණය නිබ්බානං පරමං සුඛං. නිර්වාණය පුදුම ශාන්තයි. ඒතං සන්තං හරිම ප්‍රණීතයි. ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානන්ති. මේ සියලු දේවල් වලම නැතිවීම පුදුම සැපක්. දැන් ඔන්න දුක හරි දුක ගැන දන්නවා. ජීවිතයේ දුකක් පංච පාදානස්. දුක නැති කරන තැන දන්නවා. දුක්ඛ සත්‍ය දන්නවා. නිරෝධ සත්‍ය දන්නවා. සමුදය සත්‍ය ගැන කතා නොකරමුකෝ. මොකද නැවත නැවත යන්නේ ප්‍රඥාව නැති නිසා. ඇත්තම ප්‍රඥාව නැති නිසා තමයි මේ කුණු ගොඩක් දිහා බලාගෙන මේ කුණු ගොඩ අතින් අල්ලන්න බැරි තරම් කුණු ගොඩක් තියෙද්දි ඒ කුණු ගොඩට ලෝභකම් කරන්නෙම තණ්හාවෙන්. ප්‍රඥාව නැති නිසාමයි. ප්‍රඥාව තියෙනවා නම් මේ කුණු ගොඩ අතින් නෙමෙයි කකුලේ සුළඟිල්ලෙන්වත් ස්පර්ශ කරන්න තරම් මේ කුණු ගොඩ සුදුසු නැහැ පින්වත්නි. කන ගත්තොත් කලාඳුරු, නාසය ගත්තොත් සොටු, කට ගත්තොත් කෙල, ඇඟ මෙහෙම කවුරු හරි ඔබේ කටින් අත දාලා ඔබව කන පිට ගැහුවොත් මොනවද ඕක ඇතුලේ තියෙන්නේ? බල්ලෙක්වත් එන්නේ ළඟට. මේ කුණු ගොඩ දැන් මේ ආදරෙන් අල්ලගන්නේ තණ්හාවෙන්.
වෙන මොකක්වත් නෙමෙයි ප්‍රඥාව නැති නිසාමයි. ඒකයි කිව්වේ මේ දුකින් එතර වීමේ මාර්ගය දේශනා කරන බුදුරජාණන් වහන්සේ. මේක අහගන්න. මේ ටික තමයි ඔබට අද මේ දේශනාවේ වටිනම කාරණා විදිහට මම කියලා දෙන්නේ. අනිත් ඔක්කොම ඔබ දන්න. නමුත් එකට කැටි කරපු දේවල්. අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. මොකද්ද? ආර්ය වූ අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් ඔබට මේ දුකින් එතර වෙන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තියෙනවා 8ක්. මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද? මොන චෛතසිකයේද සම්මා දිට්ඨියෙන් හඳුන්වන්නේ? බලමුකෝ බෞද්ධයෝ. මොන සම්මා දිට්ඨිය පිළිබඳව ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන චෛතසික 8ක්. හරිද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පොතේ නෙමෙයි තියෙන්නේ. ඔබ තුල තියෙන චෛතසික 8ක් තමයි ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ. මෙතන කවුරු හරි කෙනෙක් කියන්න බලන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේලා හැර වෙනත් කෙනෙක් කියන්න. තිරුමෑණි වරුණුත් හැර. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? සම්මා දිට්ඨිය කියන්නේ පින්වත්නි ප්‍රඥා චෛතසිකයට කියපු නම. සම්මා සංකප්ප කියන්නේ විතර්ක චෛතසිකයට කියපු නම. විතර්ක චෛතසිකය. විතක්ක ਵਿਚාර අදිමොක්ක වෙරිය පීති ඡන්ද කියන සයක් වූ ප්‍රකීර්ණක අතර විතක්ක චෛතසිකය තමයි සම්මා සංකප්පය. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන්නේ විරති චෛතසික තුන. සම්මා වායාම කියන්නේ වීර්ය චෛතසිකය. සම්මා සති කියන්නේ සති චෛතසිකය. සරණං සති කියනවනේ. සති චෛතසිකය. සම්මා සමාධි කියන්නේ මොකද්ද? නිවන් දකින්න කොහෙද යන බස් එකේ අංකෙවත් දන්නේ නැතුවනේ. කතාව නම් දඹදිව යන්නේ. ඒකග්ගතා චෛතසිකය. සම්මා සමාධි කියන්නේ ඒකග්ගතා. චෛතසික 8යි ප්‍රඥා චෛතසිකය, විතර්ක චෛතසිකය, විරති චෛතසික 3, වීර්ය චෛතසිකය, සති චෛතසිකය, ඒකග්ගතා චෛතසිකය. පින්වත්නි මෙන්න මේ චෛතසික ධර්ම 8 ඔබේ సంతානිය තුල ඔබ වඩා ගත්තොත් විශේෂයෙන්ම සම්මා දිට්ඨිය පූර්වාංගමයි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥා චෛතසික. මොකද්ද ප්‍රඥාව කියන්නේ? මොකද්ද ප්‍රඥාව කියන්නේ? පකාරේන ජානාති අනිච්ඡාදි වශයෙන් අවබුද්ධති ති පඤ්ඤා. මොකද්ද දෙයනේ? මේ ලෝකයේ තියෙන ධර්මතාවයන්ගේ පොදු ලක්ෂණයක් වෙච්ච අනිච්ඡාදි වශයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන දැනගන්න ස්වභාවයට කියන ප්‍රඥාව කියලා. පින්වත්නි ඔබ එහෙනම් මේ බුද්ධ ශාසනයේ සම්මා දිට්ඨිය වඩනවා කියන්නෙම ලෝකයේ තියෙන වෙන මොකක්වත් නෙමෙයි. අනිත්‍ය ගැන, දුක ගැන, අනාත්මය ගැන කල්පනා කිරීමද නැද්ද? දැන් ඔබේ ඉස්කෝලේ මොන සබ්ජෙක්ට් එකේද අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන කියලා දෙන්නේ? කිසිම භූගෝල විද්‍යාවේ කියනවා. පුරවැසි අධ්‍යාපන IT වල කියනවද? කොමර්ස් වල. එහෙනම් පාසල කියන සංකල්පය මම සමාජය ඇතුළේ ඉන්න සත්වෙක් විදියට නෙමෙයි මේ කතාව කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට. වර්තමාන සමාජයේ තියෙන සංකල්පනාවත් එක්ක. ඉස්කෝලයක් ඇතුලේ උගතෙක් බිහි කරනවා මිසක් ප්‍රඥාවන්තයෝ බිහි කරන්නේ නැත. ප්‍රඥාවන්තයෙක් බිහි කරන අධ්‍යාපන රටාවක් අපිට තිබ්බනම් 9 වසරින් 10 වසරින් 11 වසරින් එළියට එන ළමයා දුම් බැටියට මත්ද්‍රව්‍යයට පුරුදු වෙලා එළියට එන්නේ නැහැ. දහම් පාසල විතරයි එහෙම තැනකට තිබ්බේ. හැබැයි අද දහම් පාසල තරම් රේස් දුවන වෙනත් තැනක් තුන් ලෝකෙම නැතුව ඇති කියලා මට හිතෙනවා. හොඳම ගායකයා තෝරන්නේ දැන් දහම් පාසලේ. හොඳම චිත්‍ර තෝරන්නේ දහම් පාසලේ. හොඳම කවිය තෝරන්නේ දහම් පාසලේ. මං කියන්නේ ඒවා කමක් නෑ. හැබැයි දහම් පාසලේ දවස් 5ක් 4ක් ලෝකෙ පස්සේ දූපු මිනිස්සයාට ඉරිදට දහම් පාසලේදී තමයි හාමුදුරුවෝ කියලා දුන්නේ පුතේ
සියලු දේ සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා කියලා. අද ඒක පේපර් එකට එනවා. ළමයාත් කොහොම හරි කටපාඩම් කරගෙන ලියනවා. කිසිම දෙයක් අර්ථ වශයෙන් නම් දන්නේ නැහැ. ප්‍රඥාව කියන එක ඒ නිසා අපිට ලේසි නෑ උපදවා ගන්න. අපේ සමාජයේ ප්‍රඥාව වහන විදිය තේරෙනවද? අපේ සමාජයේ ප්‍රඥාව වහන විදියටමයි තියෙන්නේ. ඇත්ත කතාව තමයි මේ රූපය හරිම කුණු ගොඩක් නේ. දැන් ඔබට මේ රූපයක් දැක්කහම ජීවිතේ අනිත්‍ය මතක් වෙන්නද තියෙන්නේ, අසුබය මතක් වෙනවද නැත්නම් රාගය දැති වෙන්නේ? දැන් විරාගයේ දැන් මේක දැක්කහම හරිනම් ඇති වෙන්න ඕනේ විරාගයක් නේ. දැන් ওই පිංගුතුලට පුළුවන්ද ওই පිංගුතුලගේ කෙල ටිකක් මෙහෙම අතට ගහගෙන ආයි ඒක කන්න? මොකද මේ අපේ කෙල අපිටම පිළිකුල්. අනිත් අයගේ කෙල ගැන කවර කතාවක්? හැබැයි ඒගොල්ලන්ගේ කටවල් ගැන ඔබ හීන දකින්නේ නැද්ද? ඒ හොටු ගොඩ ගැන, ඒ අසූචි ගොඩ ගැන, ඒ මල මුත්‍රා ගොඩ ගැන, ඒ කලාඳුරු ගොඩ ගැන, ඒ කබ ගොඩ ගැන ඔබ හීන දකින්නේ නැද්ද? ඔබ හීනෙනුත් දකින්නේ මොනවද? හීනෙනුත් මේ අසූචි ගොඩ. දැන් ඔබ කවදාවත් හීනෙන් සෝවාන් වෙනවා දැකලා නැහෙනි. සකදාගාමි වෙනවා දැකලා නැහෙනි. රහත් වෙනවා දැකලා නැහෙනි. දකින්නෙම මොනවද? සුයිප් එකක් ඇදිලා ඉන්නවා. හොඳ කෙල්ලෙක් අසාද ඔන්න දකින්න හීන. කුණු 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 කුණු. උදේටත් කුණු, අතුරුපසරත් කුණු, දවල් කෑමටත් කුණු, අතුරුපසරත් කුණු, රෑනින්දටත් කුණු. කුණුත් එක්කම ජීවත් වෙලා කුණු ගැනම කල්පනා කරලා කුණුම කාලා මැරිලා යන ඌරු රංචුවක් වගේ. කුණු වලම ජීවත් වෙලා කුණුම හැදෑද කුණුම හොය හොය ජීවත් වෙලා මැරිලා යන කපුටු රංචුවක් වගේ බුද්ධෝත්පාද කාලයේ මිනිස්සු මේ කුණු කයට කරන්න ඕනි කෝලම් ඔක්කොම කර කර මේකේ තියෙන ඇත්ත ස්වභාවය දැන් අර වයසට ගිය ඇත්තෝ සමහර අවුරුදු 50ක් විතර වෙලා එනවා මේකප් දාගෙන හොල්මන් පාරට ඇවිල්ලා වගේ බලන්න නෙමෙයි කාර් එක අල්ලන්න හිතනවා ලයිට් කනුවකට කැත්තම්ම කැතයි කිසිදු ලැජ්ජාවක් නැතුව කිසිම හිරියොත් ඔත්තප්පයක් නැතුව හරිම අශෝභන විදිහට තවත් කෙනෙක්ගේ රාගය තවත් කෙනෙක්ගේ මෝහය උත්සන්න වෙන විදිහට කටයුතු කරනවා මිසක් කෝ මේකෙන් ගැලවිලා යන පාර අපි අසුබ භාවනාව කියලා දුන්නාම මිනිස්සු අහනවා අපෙන් ආමුද්‍රෝනේ ඕක වඩලා කෙල්ලට කසාද බඳින එක පාවෙයිද දෙයනේ කොච්චර හොඳද මේ කුණු ගොඩකට පටෝල යවන්නේ අර කෙල්ලව අවුරුදු 60ක් 70ක් දුක් විඳලා අපාගාමී වෙනවට වඩා කොච්චර හොඳද ඒ කෙල්ලට හරි කොල්ලට දෙයනේ මම මේ යන සංසාර ගමනින් එතර වෙලා මගේ අම්මවත් එතර කරනවා වගේ හැඟීමක් ඇවිල්ලා එතර වුණොත් ඔබට ප්‍රජාපතියක් වගේ නිවිලා යන්න පුළුවන් ඔබට මහා මායාවක් වගේ නිවිලා යන්න පුළුවන් ඔබට සුද්ධෝදන රජතුමා වගේ නිවිලා යන්න පුළුවන් ඔබට යසෝදරාවක් වගේ නිවෙන්න පුළුවන් හැබැයි ඔබ සිරිපාලලා වගේ සයිමන්ලා වගේ ලිලිනෝනලා වගේ මැරිලා යනවා මිසක් අර වගේ උතුමන් වෙලා පිරිනිවෙන්න නම් අදහසක් ඔබට නැහැ. පින්වත්නි එනිසා ඔබ මේකට try කරන්න ඕනේ. මේක නිකන් එන එකක් නෙමෙයි. ඔබ මේක දැන් කනත්තකට ගියාම ජීවිතය අනිත්‍ය ගැන කල්පනා කරන්න කියලා අනිත්‍ය නෙමෙයි අපිට මැරෙන්න හිතෙනවා අරකේ තියෙන ටයිල් ಜಾති ටික දැක්කා. කරලා ගස් සිටෝලා ඒව කපලා මල් ගහලා හඳුන් කූරු ගහලා කනත්තෙන් දැන් අනිත්‍ය නෙමෙයි එන්නේ. කනත්තට ගියාම අපිට මැරෙන්නේ. පින්වත්නි එනිසා ඔබ විසින් මේ ප්‍රඥාව උපදවා ගන්න මේ ලෝකේ ප්‍රඥාව නැහැ. අරඤ්‍ය ගතෝවා, රුක්ක මූල ගතෝවා, ශුඤ්ඤාගාර ගතෝවා පැත්තකට ගිහිල්ලා ඉඳගෙන මනසින් තනියෙන් කල්පනා කරන්න. කරුණු මදිනම් යන්න මල් ශාලාවක් පිටපස්සට. යන්න මිනියක් එම්බාම් කරන තැනකට. යන්න ජාතික රෝහලේ ICU එක ගාවට ගිහිල්ලා ඉල්ලන්න මට මේක බලන්න. යන්න කනත්තකට. කමේ තියෙන පාළු සොහනකට යන්න. යන්න රාගම තියෙන වක්මා බද්ද කිරීමේ සංගමේ. ගිහිල්ලා බලන්න. පින්වත්නි ප්‍රඥාව කියන්නේ ඔබ උකහාගෙන ලබාගත යුත්තක් නොමිලේන එකක් නෙමෙයි. හැබැයි මතක තියාගන්න මේකට මගේ රත්තරන් පින්වත්නි gedara බුදුපහනේ පූජා කරන මලත් ඇති. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්කං පුප්පං මිලායාති යතහයි ධම්මේ පෙපෙනව පරවෙනවා මේකයි ඇත්ත කායෝ තතහායාති විනාශ භාවං කියලා.
මේ කය ගැන ඔබට අද ඉඳන් හෙට ඉඳන් දවසට එක විනාඩි 15ක් 20ක් පැය භාගයක් මගේ රත්තරන් පින්වත්නි ගන්න අරගෙන හවස මල පූජා කළ මේ ජීවිතයේ යථාර්ථය කල්පනා කරන්න. ප්‍රඥාව කියන චෛතසිකය ඔබ ගාව තියෙනවා. අමුතුවෙන් ගේන්න ඕනේ නැහැ. අර බල්ලට ඒක පහළ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ හරීම ඒක ෂාප් නෑ. ඒක හරීම මොටයි. ඔබට එහෙම නෙමෙයි. ඔබගේ චෛතසිකය හරීම තියුණුයි. හරීම ෂාප්. ඒක චුට්ටක් අරගෙන පොලිෂ් කරන්න විතරයි තියෙන්නේ. නිසකවම ඔබට මේ ජීවිතේ මිදලා යන්න පුළුවන් කෙනෙක්මයි. ඔබ උපරිම මේක කල්පනා කරන්න ඕනේ අවුරුදු 7යි. අඩුම මේක කල්පනා කරන්න ඕනේ දවස් 7යි. දවස් 7ත් අවුරුදු 7ත් ඇතුලේ ඔබ මේ ජීවිතය යථාර්ථය කල්පනා කළොත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා කියනවනේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අනුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඔන්න ඊට පස්සේ දැන් ඇතිවීම දකින්න නැතිවීම දකින්න ඇතිවීම නැතිවීම දකිද්දී අත්ති කායෝතිවා 50 සති මේ කය ගැන සිහියක් ඇති වෙනවා. පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය ඥානිය පිණිස ඇති වෙනවා. පින්වත්නි මේවා කියනකොට ওই පින්තුලව නියම් මට පේන්නේ මේ ඇත්තටම පේන්නේ කල ටිකකට බණ කියනවා වගේ. මොකෝ මන් දන්නවා හෙට ඉඳන් ආයෙත් ওই පින්තුල්ලා ප්‍රඥාව අවදි කරගනීද නැත්තම් මේ රේස් එක දුවයිද? පින්වත්නි මේකෙන් මිදලා යන්න පොඩි උත්සාහයයි ගන්න ඕනේ. මහ ලොකු එකක් නෑ. මහ ලොකු එකක් නෑ. නිවන කියන තැන පොඩි නමුත් පසු නොබසින උත්සාහයක් ගන්න. නිවීම කියන එක ඊතරම් දුර එකක් නෙමෙයි. ඔබට සාක්ෂාත් කරගන්න පුළුවන්. ඔබට අවබෝධ කරගන්න පුළුවන් ස්වභාවයක්මයි නිවන. හැබැයි ඔහොම ඉඳලා නම් නිවන් නෙමෙයි පත්තු කරන්වත් යන්න ඔබට ලැබෙන්නේ. නිවන් දකින්නවා කියන එක පින්ගන්නේ ඔය ලෝකයේත් එක්ක මුලා වෙලා ටීවී බල නාට්‍ය බල සින්දු අහා යන්න පුළුවන් එකක් නෙමෙයි. ඔබ විසින් මේකට උත්සාහ කළ යුතුයි. ඔබ විසින් මේකට වීරිය කළ යුතුයි. නිදාගෙන කාලා බීලා උට්ටහත නිසීදෙත නැගිටින්න ඉඳගන්න. කෝවත්තෝ සුපිතේනව මහණෙනි නිදා ගැනීමෙන් උඹලට කවර අර්ථයක්ද? මේ ඇත්ත කල්පනා කරපල්ලා. නිදාගෙන කාලා බීලා මේ රෙස්ට් එකේ විනෝදෙන් යන්න පුළුවන් එකක් නෙමෙයි නිවන. උත්සාහ කරන්න පින්වත්නි. මේ තමයි ලැබිච්ච අවසාන අවස්ථාව. ඔබ මේ අවස්ථාව අතහැර ගත්තොත් මතක තියාගන්න ඔබට ආත්මවල ඉන්ජිනියර්ස්ලා වෙයි, ડોක්ටර්ස්ලා වෙයි, ජනාධිපතිවරු වෙයි, අගමැතිවරු වෙයි. හැබැයි ස්කන්ධ පෝෂණය කිරීමේ, දිරණ ස්කන්ධ පෝෂණය කිරීමේ, ලෙඩ වෙන ස්කන්ධ පෝෂණය කිරීමේ පරාජිතයෙක් බවට ඔබටපත් වෙන්න වෙයි. පින්වත්නි, ඔය හැමෝම නිවන් දකින්න ඕනේ. ඔබ දැන් තීරණයකට එන්න. ඇත්ත තමයි ස්වාමීනි, අපි මේ යන පාර වැඩක් නැහැ. මේ පාර වැඩක් නැති එකක්. ඔබ වහන්සේ මේ කියපු කතාවේ තමයි සත්‍යතාවය තියෙන්නේ කියලා ඔබට හිතෙනවා නම් එහෙම හිතන අය නිවන් දකින්න වීරය කරන්න. අනිත් අය ඔය විදිහටම යන්න බොහොම භයානක, ඊටාම සංකර, අතිශයින්ම විකෘති, ඊටාම දුක් සහගත භයානක සසරක් ඔබට යන්න වෙනවා. ඔබට කියන්න තියෙන්නේ අනිත් අයට, යන්න ඕනි අයට නිවන් සුව පතනකොට අනිත් අයට සුබ ගමන් කියලා තමයි පතන්න වෙන්නේ. ඒ නිසා බලහත්කාරකමක් බුදුදහමේ නැහැ. ස්කන්ධ දුකයි කියලා තේරෙනවා නම්, පෝෂණය කිරීම අර්ථයක් නැහැ කියලා තේරෙනවා නම් මිදිලා යන්න මෙන්න අවස්ථාව. එහෙම නැතුව අනේ හාමුදුරුවනේ කමක් නැහැ. අපිට නහයෙන් කටින් බට දාගෙන ජීවත් වෙන ජීවිතයේ සැපය. මේ වයසට ගිය ජීවිතේ අපිට මහන්සියක් නැතේ. ආයි වයසට ගියාට කමක් නැහැ. ආයි ලෙඩ වුණාට කමක් නැහැ. ආයිත් නහයෙන් කටින් බට ගහ ගන්න උනාට කමක් නැහැ කියලා හිතන අය යන්න. මේකත් මතක තියාගෙන ආයිත් මනුස්ස ජීවිතයක් ඔබට ලැබෙන්නේ. ආයිත් සැරයක් තිරිසන් ලෝකයකට යන්න වුණොත්, මගේ ආනන්ද සේනාසන ඉන්නවා දැන් ආයිත් බලු පැටියෙක් පිටේ තුවාලයක් දාලා පිටෙන් බැලුවාම බඩ පේනවා පිට උඩින්. පණුව කුට්ටි කුට්ටි
පිටෙන් එළියට එන්නේ. පින්වත්නි රෑ තිස්ස කෙඳිරි ගාන කෙඳිරි ගෑම තාමත් කන් වල රැව් පිළි රැව් දෙනවා. එයාගේ අනාගතේ මන් දන්නවා. තවත් ටික දවසකින් කටින් ලේයි සෙමයි කෙලයි ඔක්කොම දාලා කොයි හරි කුණු වෙලා යයි. කරන්න දෙයක් නැහැ. තිරසන් ජීවිතේ හැටි යන්න අර පුල්මුඩේ පැත්තට හරක් මරනවා පින්වත්නි අත් දෙකයි කකුල් දෙකයි ගෙට ගහලා පළවෙනි කුළු ගෙඩි පාර ඔලුවට ගහනවා. බිමට ඇදගෙන වැටුණාට පස්සේ දෙපැත්තෙන් කියතක් අරගෙන දෙන්නෙක් දෙපැත්තෙන් කපලා තමයි හරකව මරන්නේ. ඔබ නිකන් හිතන්න කියක් පටියක් කරන් මේ සුලංගිල්ල කියන චූටි තැන කැපුවොත් අපිට කොච්චර රිදෙයිද? අර ලොකු බෙල්ල ලොකු කියතකින් දෙන්නෙක් කපනකොට සමහරු කිනිස්සෙන් හරකගේ බෙල්ල කපලා ලේ ටික ඔක්කොම ගිහිල්ලා හරක මැරිලා වැටෙනකන් බලන් ඉඳලා මස් කපනවා. ඌර මරනකොට පොළු වරගෙන ඉද්දින් මෙන්නකන් ගහලා කකුල් අතපය ඉද්දින් මෙන්නකන් ගහලා ගුටි කාලා මැරෙනකන් තිරසන් ජීවිත ගත කරන්න වෙයි. පාර මැද්දේ යනකොට සමහර බල්ලෝ බලල්ලු මොනරු හැප්පිලා ඉන්නවා කෑලි කෑලි ඇඹරිලා ගිහිල්ලා. ඇස් කංගා කං කටවල් ගා. එහෙම ජීවිතයක් ඔබට ලැබෙයි. මේ භයානක සසරට වැටෙන්නද ඔබ මේ යන්නේ? තිරිසන් ජීවිතය ඔහමයි. പ്രേත ජීවිතේ පින්වත්නි ඔබ නිකන් හිතන්න ඔබට වතුර තිබහක් ඇවිල්ලා ඒ වතුර තිබහ ඉවර කරගන්න වතුර බොන්න බැරි වුණොත් කොච්චර පීඩාවක්ද? අවුරුද්දක් දෙකක් 3ක් 4ක් ඉන්න වුණොත් තිරිසන් പ്രേත ලෝකේ പ്രേත සත්වයෝ කල්ප ගණන් කකුසඳ ශාසනෙත් പ്രേතයෝ කොණාගමන බුද්ධ ශාසනෙත් പ്രേතයෝ කශ්‍යප බුද්ධ ශාසනෙත් പ്രേතයෝ වෙලා ගෞතම බුද්ධ ශාසනෙත් പ്രേතයෝම වෙලා තවමත් මේ බණ ටිකත් ඇහෙන ගමන් සමහරක් විට ඉන්නවා නම් പ്രേතයෝ වෙලාම ජීවිත ලැබපු പ്രേතයෝ ඉන්නවා. ජීවිත කාලෙම වතුර තිබහනි වෙන්නේ නැහැ. බොන්න කියලා ගංගානම් නදියට පහත් වෙනකොට කර්මයේ විපාකයේ කොච්චරද කියනවනම් ගංගානම් නදිය හිඳිලා යනවා කියනවා. කෙල ටිකක් හොටු ටිකක් මිනිස්සෙක් ගහනකම් බලන් ඉඳලා ගහපු කෙල ටික කන්න පාත් වෙනකොට කෙල ටික කර්මානු රූපීව හිඳිලා යනවා. ඒ වගේ ජීවිතයක් ඔබට ලැබුණොත් අසුරෙක් වෙලා ඉපදුණා. මේ චූටි බඩ පුරවන්න මෙච්චර ලොකු කටක් ලැබිලත් වේල් 3-4ක් කන අපි අසුරෙක් කියන්නේ ගව් ගානක් බඩ තියෙන කෙනෙක්. කන්න තියෙන ඉන්දිකටු මලක් වගේ පුංචි කටක්. ඒ වගේ කටකින් අර වගේ බඩක් පුරවන්න කොච්චර කන්නද? සංසාර ජීවිතේ දුක් විඳින්න වෙයි. පුත්තා මත්ති ධන පුත්තු නෑ එදාට දරුවෝ නෑ එදාට මේ ඔක්කොම අපි තනියෙන් යන සසර ගමනක්. තනියෙන් දුක් සැප විඳින්න තියෙන සසර ගමනක්. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කර්මය විතරයි ඥාතිය කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ. කර්මය විතරයි කිසිම කෙනෙක් නෑ මගේ පින්වත්නි. තනියම මේ ජීවිතේ විඳින්න වුණොත් තිරසන්ඩෝ නිරය ගැන සිහිපත් කරනම තමේනං බික්කවේ දේවදූත සූත්‍රයේ තාමත් තදින් මගේ හිතට වැදිච්ච වචනයක්. තමේනං බික්කවේ නිරය පාලා පුන මහා නිරේ පක්කිපන්ති. මහණෙනි කුඩා නිරේ පැහෙන නිරිසත්වයාව පුන නැවත මහා නිරේ පක්කිපන්ති. මහා නිරයට ගිහිල්ලා දානවා. ගිනි දැල් වලින් ලෝදිය කකා කල්ප ගානක් ජීවත් වෙන්න වුණොත් කවුද පිළිසරණ? කෝ පිහිටක් මේ අවස්ථාවෙන්. තව වැඩි කාලයක් නැහැ. තව ටික කාලෙයි. මේ කාලයෙන් ප්‍රයෝජන අරගෙන මේකෙන් මිදලා යන්න. මේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ බෝසත් කාලයක් පාරමී පුරාගෙන ඇවිල්ලා අපි වෙනුවෙන් ශේෂය කරපු ධර්මයේ මටත් තව පරිම ආයුෂ ගත්තොත් අවුරුදු 30ක් විතර තියෙන්නේ. ඔබට එච්චරවත් නැහැ කියලා මට පේනවා. ඔබ ගණන් හදලා බලන්න. අවුරුදු 10ක් ජීවත් වුණොත් දවස් 3600යි ජීවත් වෙන්න වෙන්නේ. අවුරුදු 20ක් ජීවත් වුණොත් දවස් 7200යි. ඔබට තව අවුරුදු 20ක් නම් නැහැ. ඒ කියන්නේ තවත් ඔබට අවුරුදු දවස් 7200ක් ජීවත් වෙන්න නැහැ. ඔබ දවසට එකපාර ගානේ නෑවොත් තව ඔබට නාන්න වෙන්නේ 7200 වාරයක් විතරයි. ඔබ කෑවොත් දවසට වේල් 2 ගානේ ඔබට කන්න වෙන්නේ බත් වේල් 14400ක් විතරයි. බත් පැකට් 14000ක් කන්නයි තව ඔය මහන්සි වෙන්න යන්නේ. පින්වත්නි මේ සසර යන්නවත් ඉන්නවත් හුරතල් වෙන්නවත් හොඳ තැනක් නෙමෙයි. කරුණා කරලා මේකෙන් ඈතර වෙලා යන්න. නිතර බණ අහන්න. නිතර කල්යාණ මිත්‍රව සේවනය කරන්න. හොයාගෙන යහපත් සත්පුරුෂයන්ගේ බණ මේ බුදු වෙලා කියන ඇත්තොන්ගෙන්වත් ලංකාවේ බුදුහාමුදුරුවෝ පෙන්නන්න ට්‍රිප් එකක් යන ඇත්තොන්ගෙන්වත් නෙමෙයි. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් සොයාගෙන ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔබට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම මේ විමුක්තිය ලබාගෙන
නැවත වාරයක් ස්කන්ධ සහිතව යන්න වෙන භයානක සසර ගමනට නොවැටි උතුම් නිර්වාණින් නිවී යන්නට මේ කුසල් හේතු වේවා වාසනාව වේවා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උතුම් පින්කම මේ ආකාරයෙන් ශ්‍රී උපාලි ධර්මාශ්‍රමය මේ විවේක සෙනසුනෙහි සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම අපේ ගෞරවනීය කල්යාණ මිත්‍ර පිනැති නායක හාමුදුරුවන් වහන්සේ අවසරයි බඩල්ගම විපුලසිරි අපේ ගෞරවනීය පූජ්‍යපාද පින්වත් පින්වතුන් වහන්සේගේ අනුශාසකත්වයේ පරිදි කුලියාපිටිය දීගල්ල ලිපෙනෙහි පදිංචි අපේ අබේසේකර අම්මා ඒ වගේ මේ පින්වත් අම්මගේ දූ දරුවෝ නිතර සෙනසුන් වල කටයුතු සොයා බලමින් කටයුතු කරන බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්මයේ තුල හැසිරෙන ප්‍රඥාවෙන් ධර්මීය ගවේෂණය කරන ඒ සියලු දරුවන් ඒ වගේම ශ්‍රී උපාලි ධර්මාශ්‍රමේ හරියම බොහොම ලස්සන කතාවක් ස්වාමීන් වහන්සේගෙන් අහන්න ලැබුණේ. විශාකාව මතක් වුණා, අනාථපිණ්ඩික සිටුතුමා මතක් වුණා, බිම්බිසාර රජතුමා මතක් වුණා. සෙනසුනක් පූජා කරගන්න ලැබීම තාම භාග්‍යයක්. මේ උතුම් ධර්මාශ්‍රමය සම්බුදු සසුනට පූජා කළ උපාලි සමූහ ව්‍යාපාරයන්හි අධිපති උපාලි බන්දුල ලියනගේ අපේ පින්වන්ත මහත්මයා, ඒ වගේම චන්දන මහත්මයා, සකුන්තලා මහත්මිය, මාධවී මහත්මිය ඇතුළු පවුලේ දූ දරු ඥාති හිත මිත්‍රාදීන් විසින් අද දවසේ මේ පින්කම මේ ආකාරයෙන් සිද්ධ කරන්න බලාපොරොත්තු විදියට සිහිපත් කරලා තියෙනවා. ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනීය ධර්මාභෝධිය ප්‍රාර්ථනා කරගෙන ඒ වගේම ශ්‍රී උපාලි ධර්මාශ්‍රමාධිපති ත්‍රිපිටකාචාර්ය සද්ධම්ම බානක විචිත්‍ර ධර්මකතික පූජනීය බඩල්ගම විපුලසිරි අපේ කල්යාණ මිත්‍ර පින්වත් පින්වතුන් වහන්සේ ඇතුළු විවේක සෙනසුනෙහි වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයට ඒ වගේම මේ ස්ථානයට සම්බන්ධ වෙච්ච පින්වත් දසසිල් මෑණිවරුන්ට උතුම් ධර්මාභෝධය ලැබීම පිණිස අවසි කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනීය ලැබේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී ධම්පිරේවා කියලා කවුරුත් ඒ වගේම අබේසේකර පින්වත් මෑණියන්ගේ සැමියාවන දූපුතුන්ගේ දයාබර පියාණන් වන ලියනගේ ජයසේකර මහත්මයාට රවීන්ද්‍ර හේමාල් ලියනගේ පුතණුවන්ට සහ දෙපාර්ශවයේම අභාවයට පත් වූ ඥාතීන්ට මේ සංසාර ජීවිතයේ යම්කිසි තැනක ඉඳන් මෙපින් අනුමෝදන් විය හැකි තැනක උප්පත්තිය ලැබලා ඉන්නවා නම් මේ පින් සියතින් කරගත්තා වූ කුසල්සේම අනුමෝදන් වේවා. සංසාර ජීවිතයේ සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නැවත වාරයක් මේ දුක්ඛිත භවගාමී සසරට නම් නොවැටි උතුම් නිර්වාණීය සුවසේම සාක්ෂාත් වීමට උතුම් නිර්වාණීය සුවසේම අවබෝධ වීමෙන් මේ සංසාර දුකින් මිදී යන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියින් වේවා. පාරමී ධම්පිරේවා. සාදු කියලා ප්‍රාර්ථනා